පින්නතුනේ පහුගිය දවස්වල අපි සාකච්ඡා කරන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා 3ක් මීට කලින් සිදු කරන්න යෙදුණා. අද බලාපොරොත්තු වෙන්නේ විතක්ක සණ්ඨාන සූත්‍රයෙන් සාකච්ඡා කෙරෙන 4 වෙනි ධර්ම දේශනාව සිදු කරන්න. පින්නතුනි මේ සූත්‍ර දේශනාව විශේෂයෙන් අකුසලයට අකමැති, ඒ වගේම භාවනාවට බොහොම කැමති ශ්‍රාවක පිරිසට මහත් වූ ප්‍රයෝජනයක් පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවක්. අපි 3 වෙනි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ යම් පුද්ගලයෙක් මේ රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන්ගෙන් යුක්තයි නම් ඒ පුද්ගලයා කොයි වගේද කියන කාරණාව පැහැදිලි කරන්න දේශනා කරපු උදාහරණය සාකච්ඡා කරමි. නැවත වතාවක් ඒ උදාහරණය අපි කෙටියෙන් සිහිපත් කරමින් අද ධර්ම දේශනාව සිදු කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ අකුසලයෙන් යුක්ත පුද්ගලයා ගැන මෙන්න මෙහෙම උදාහරණයක් දේශනා කළා. යම් තැනැත්තෙක් එහෙම නැත්නම් තැනැත්තියක් බොහෝම ලස්සනට ඉන්න කැමතියි. ඊටාම පිරිසිදුවට ඉන්නත් කැමතියි. ඒ නිසා මේ ලස්සනට පිරිසිදුවට ඉන්න කැමති අය නිරන්තරයෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. ආන් එහෙම ඉන්න කෙනෙකුගේ බෙල්ලි හදිස්සියේම කවුරු හරි ඇවිල්ලා කුණු වෙච්ච සරපකුණක් බෙල්ලට දානවා. එහෙම නැත්තම් කුණු වෙලා දුගඳ හමන සුනකයෙකුගේ මලකුණක් ගෙනල්ලා බෙල්ලේ ගැට ගන්නවා. අර පිරිසිදුවට ඉන්න කැමති කෙනා මේ වාගේ සිද්ධියකට මුහුණ දුන්නොත් කොයි තරම්නම් අපහසුවට පත් වෙනවද? ඒ සිදුවීම මොනතරම් පිළිකුල් කරනවද, ප්‍රතික්ෂේප කරනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන හුඟක් මිනිස්සු නිවන් දකින්න ඕනේ, බුදුන් සරණ යන්න ඕනේ, සංසාරයෙන් එතර වෙන්න ඕනේ, ඒ සඳහා ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරවගන්න ඕනේ. මෙහෙම නොයෙක් ආකාරයේ වචන ප්‍රකාශ කරනවා. එහෙම වචන ප්‍රකාශ කළාට මේ උතුම් මගට ප්‍රවිෂ්ඨ වෙන ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ. වචන ටිකක් විතරක් කියනවා. තාම රාගයත් එහෙමමයි, නැත්තටම නැති කළා කියන කාරණාව නෙමෙයි සඳහන් කරන්නේ. ද්වේෂයත් එහෙමයි, මෝහයත් එහෙමයි. ඊතා කුඩා කටයුත්තකට පවා කේන්ති ගන්නවා. බොහෝසේ කේන්ති අරගෙන ලොකු විනාශයක් කරනවා. තමන්ටත් විනාශයක් කරගන්නවා. ඒ කේන්තිය පාලනය කරගන්න බැරි වෙච්ච නිසා මවට විරුද්ධව ක්‍රියා කරනවා, පියාට විරුද්ධව ක්‍රියා කරනවා, ගුරුවරුන්ට විරුද්ධව ක්‍රියා කරනවා, වැඩිහිටියන්ට විරුද්ධව නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙනවා. සමහර ලාවට තුනුරුවන්ටත් නිඳා කරනවා. මේ ආදී කටයුතු කරපු නිසා ද්වේෂය මුල් කරගෙන බොහෝ අකුසල් රාශියක් රැස් කරගන්නවා. අන්න ඒ නිසා සඳහන් කරනවා කුණු ඇඟේ තවරගෙන දුර්ගන්ධයෙන් ඉන්න කෙනෙක්
යම්සේ මිනිස්සු අතර පිළිකුලට භාජනය වෙනවද. මෙන්න මේ පුද්ගලයත් ඒ වගේම ආර්යයන් වහන්සේලා අතර පිළිකුලට භාජනය වෙනවා. ශරීරයේ පුරාම අසුචි තවරගත්ත පුද්ගලයෙක් වගේ. අසුචි තවරගත්ත සත්වයෙක් වගේ. අපේ අභ්‍යන්තරයේ දකිින්ඩ අපි වගේ තවත් සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි හුඟක් වෙලාවට බොහෝ දෙනා දිහා බලල බොහොම සිල්වත්, බොහොම ගුණවත්, බොහෝම දානපති මේ ආදී නොයෙක් දේවල් වලින් කතා කරනවා. නමුත් ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය දන්නේ ඔහු පමණයි. මම සිල්වත් කියලා කීවට මම කොච්චරක් සිල්වත්ද? ආර්යයන් වහන්සේලා සතුටු වෙන විදිහේ සීලයක් මම ළඟ තියෙනවද? සමාජයේ අය මම ගුණවත් කියලා කතා කළාට ඇත්තටම මිනිස්සු හිතාගෙන ඉන්න තරම් ගුණයක් මගේ ළඟ තියෙනවද කියලා තමන්ගෙන්ම විමසලා බැලුවොත් තමන්ට වැටහෙනවා මං ඒ තරම් ගුණවත් කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඒක වැටහෙන්නත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. නමුත් පින්නතුනි දෙවියන්ට ආර්යයන් වහන්සේලාට අපිව හොඳට පේනවා. අපේ සිතුවිලි අපේ අභ්‍යන්තරයේ හොඳට දකිනවා. ඒ දකිනකොට අපි වැරදි සහිත නං සමාජයට පෙන්වලා තියෙන එකමූුණක්. නමුත් ඔහුගේ හැබෑ ජීවිතයේ තවත් වෙනත් එකක් නං කවදාවත් ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව හම්බ වෙන්නේ නෑ එහෙම අයට. දෙවියන්ගේ අනුකම්පාව ආරක්ෂාව එහෙම අයට හම්බ වෙන්නේ නෑ. ඒකයි මේ උදාහරණයෙන් දක්වන්නේ. අර සරපකුණක් ඇගේ තියෙනවට අකමැති වගේ මේ අකුසල ධර්මයන් රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් තමන් ළඟ තියෙනකොට නිරන්තරයෙන් හිතන්න කිව්වා අර සරපකුණක් සුනකකුණක් ඇගේ දවටලා ඇගේ එල්ලලා බෙල්ලේ ගැට ගහලා තියෙනකොට කොයි වගේද මේ අකුසල ධර්මයන් මන් ළඟ තියෙනවා කියන්නේත් අන්න ඒ වගේ. මේ අකුසලයත් දුර්ගන්ධයි. සතර අපායටම තමයි අපි අරගෙන යන්නේ. ඉඳ මේ කෙලෙස් වල දුගඳ නැති කරලා කෙලෙස් දුර්ගන්ධයෙන් මිදෙන පුද්ගලයෙක් බවට පත්වෙන්න භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා කළා. එහෙම නැත්තං තාමත් අපි වැරදිකරුවන්මයි. පිරිසිදු නැති අයමයි. මොකද පින්නතුනි අර සඳහන් කළා සමහර තැන්වල දෙවියන්ට අපිව පේන්නේ නැද්ද කියලා. අපිට දුකක් කරදරයක් කම්කටොල්ලක් පීඩාවක් දැනෙන වෙලාවට මහා ජලගැලීම් නවතින්නේ නැති මහ වරුසා එළඹෙන වෙලාවල් වලට අපි සමහරලාට කියනවා දෙවියන්ටවත් පේන්නේ නැද්ද? මගේ දුක දෙවියෝවත් දකින්නේ නැද්ද? දෙවියෝ කියලා පිරිසක් ඉන්නවනම් අපිට මෙච්චර කරදර වෙනකොට ඇයි උන්වහන්සේලගේ පිහිටක් නැත්තේ? මේ ආදී නොයෙක් වචන සමාජයෙන් ඇහෙනවා. නමුත් දෙවියන්ට ඇත්තටම පේන්නේ නැතුවද? පේනවා. හොඳටම පේනවා. එහෙනම් ඇයි පිහිට වෙන්නේ නැත්තේ? මොකද අපි කල්පනා කරන්නේ නැහැ දෙවියන්ට මේ පේන්නේ අපිට වෙච්ච කරදරේ විතරයි නෙමේ. කරදර වෙන්න කලින් අපි ජීවත් වෙච්ච හැටිත් දෙවියෝ දන්නවා. ඒකනේ අතීතයේ අකුසලයට එච්චර බය වුණේ. අපි තියෙනවා අර දේව ධර්මය. මොකද්ද දේව ධර්මය කියන්නේ? ලැජ්ජාව සහ බය. මොනවටද ලැජ්ජාව? පවට ලැජ්ජ වෙන්න ඕනේ. පවට බය වෙන්න ඕනේ. එහෙමනම් පින්නතුනි අපේ ජීවිතය තුළ
ඒ පවට තියෙන අකමැත්ත හැම වෙලාවෙම තියෙන්න ඕනේ. මේ කරදරයක් වෙච්ච වෙලාවට විතරක් නෙමෙයි. අතීතයේ අය පව් කරන්න බය වුණා කියලා මම සඳහන් කළේ. අපි කාට හැංගිලා කාට හොරෙන් මොනව කළත් ඒක දෙවියෝ දකිනවා කියලා හිතන්න ඕනේ. එතකොට දුකක් කරදරයක් ආවහම කොහොමද දෙවියන්ට කියන්නේ? එහෙනම් කරදර තියෙන වෙලාව විතරක් නෙමෙයි මම අර හොරෙන් කරපු වැරදි ඔක්කොමත් දන්නවා. දෙවියෝ දැක්කේ නැතත් හැම වෙලාවෙම අපි දිහා බැලුවේ නැතත් පින්නතුනේ රහතන් වහන්සේලා දකිනවනේ. අපේ සිත හොඳටම දකින්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මොනතරම් ශික්ෂාකාමී විදිහට ළඟට ගිහිල්ලා හිටියත් අපි කවුද කියන කාරණාව හොඳටම දන්නවා. ආන් ඒකට ලැජ්ජා වෙන්න ඕනේ. මම මේ හොඳ මූණක් පෙන්නගෙන බොහෝම සිල්වත් ගුණවත් වගේ මෙතන හැසිරුණාට මම කරන්නේ ආත්ම වංචාවක්මයි කියන කාරණාව මේ ළඟ ඉන්න උතුමන් වහන්සේ හොඳටම දන්නවා. එතකොට හරියට උන්වහන්සේගේ ඉස්සරහා පිට මම රඟපෑමක් කරනවා වගේ. මං ගැන මොනවා හිතනවද? ඒ හින්දා අතීතයේ අය බය වුණා පව් කරන්න. දෙවියෝ දකිනවා. දෙවියෝ දැක්කේ නැතත් රහතන් වහන්සේලා දකිනවා. කවුරු දැක්කේ නැතත් බුදුරජාණන් වහන්සේ මං ගැන හොඳටම දන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්නත් එතකොට ලැජ්ජයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මගට පිටුපාලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න හිතෙන්නේ. බුද්ධ මන්දිරයට යන්න ගියත් ඒ ලැජ්ජාව හිතේ උපදිනවා. අන්න ඒ නිසා පවෙන් ඈත් වෙන්න අතීතයේ අය හරියට කටයුතු කළා. එහෙනම් අපට තියෙන දුක දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා ඇහුවට දෙවියන්ට හොඳටම පේනවා. දුක විතරක් නෙමෙයි ඊට කලින් කරපු දේවලුත් හොඳටම දන්නවා. පිහිට වෙන්නේ කොහොම අයටද? කරුණාව මෛත්‍රී තියෙන අයට. සිල් ගුණ ආරක්ෂා කරන අයට දෙවියන්ගෙන් රැකවරණය හම්බ වෙනවා. එහෙම නැති අය රකින්න දෙවියෝ උත්සාහ කරන්නේ නැහැ. මොකද පව් කරන කෙනෙක් රකින්න එකේ තේරුමක් නැහැනේ. ඒ හින්දා ඒ සඳහා උත්සාහයක් නැහැ කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. ඊළඟට පින්නතුනේ මෙතන සඳහන් කරනවා සමහර වෙලාවට අපි මිනිස්සුන්ට කියාපාන දේවල් අපි ගැනමයි කියන්නේ. පින් කරන හැටි, සිල් ගන්න හැටි, දන් දෙන හැටි, gedara ජීවිතේ මුළු ත්‍රිපිටකයම දන්නවද කියලා හිතෙනවා. මේ දේශනා කරන ධර්ම දේශනා දාස් ගණන් අහලා ජීවිතය හොඳට හදාගෙන වගේ කියලා හිතෙනවා. ඒ තරම් උසස් විදිහට කතා කරන්නේ. නමුත් ටිකක් හොයලා බලහම අභ්‍යන්තරය කුණු වෙලයි තියෙන්නේ. එහෙම අයට සරණ පිහිට ලැබෙනවා හුඟ අඩුයි. සමහර කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා කියලා කියනවා. නමුත් කරන්නේ මෛත්‍රී භාවනාව. තමන් ඒකේ කොයිතරම් දියුණු වෙලාද? සමහර වෙලාවට පන්සලට ගිහිල්ලා හැමදාම සිල් ගන්න ගිහිල්ලා තමන් වාඩි වෙච්ච තැන අද මම එන්න කලින් කෙනෙක් වාඩි වෙලා හිටියොත් ඒත් කේන්ති යනවා. වාහනෙන් එළියට බැහැලා ගිහිල්ලා ආපහු බස් එකට ගොඩ වෙනකොට මම හිටපු තැන තව කෙනෙක් හිටියොත් එතනත් මහා ගාලගෝට්ටියක්. නමුත් අර අනුකම්පාව මෛත්‍රිය කරුණාව මොකවත් නැහැ. නමුත් කියන්නේ මෛත්‍රී භාවනාව තමයි වඩන්නේ කියලා. ඒකයි සඳහන් කළේ අභ්‍යන්තරේ මොකවත් නැහැ කියලා. අසල්වැසියෙක් දියුණු වෙනව දැක්කහම කොයිතරම් ඊර්ෂියාවක් හිතට එනවද? අසල්වැසි දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා දැනගත්තහම
තමන්ගේ දරුවෙකුට ඒ තැනට එන්න බැරි වුණහම අනික් දරුවා පිළිබඳව ඇති වෙන්නේ බොහොම අකමැති සිත. වෛරය පදනම් කරගත්ත සිත. මේ කාරණාවලින් තමයි පේන්නේ අපි තාම දියුණු වෙලාම නෑ කියලා. පින්නතුනි අකුසල ධර්ම දිහා තමන්ගේ ප්‍රඥාවෙන්ම බලල තමන්ගේ ප්‍රඥාවෙන්ම දැකල ඒ අකුසල් හැම වෙලාම ඉවත් කරන්න ඕනේ. ලස්සන වෙන්ඩ කැමති කෙනෙක් කොයි තරං දේවල් කරනවද තමන්ගේ රුවගුණ රැකගණ්ඩ. එමනම් තමන්ගේ ආධ්‍යාත්මය ලස්සන කරගණ්ඩ කොයි තරං කැපකිරීමක් කරන්න අවශ්‍යද. බාහිර පෙනුමේ ලස්සනට වඩා ආධ්‍යාත්මය අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙච්චහම. සංසාර ඉදිරියට අනාගත ජීවිත කෝටි ගානක් ලස්සන වෙනවා. අපි කටයුතු කරන්න ඕනේ මේ දිරල කුණු වෙලා යන කුණුකය පිරිසිදු කරගන්නවට වඩා සංසාරික ජීවිතය පිරිසිදු කරගන්නේ. සතර අපායට නොයන තැනට මග හදන එක. යමෙකුට එහෙම කරන්ඩ ප්‍රඥාව තිබුණොත් අං ඒ පුද්ගලයා මේ ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙනෙ. එතෙන්ට යන්ඩයි භාගිතුන් වහසගේ ධර්මය. එනිසා ඒ ධර්මය නිරන්තරයෙන් අපි ජීවිතයට ගලප ගණ්ඩ මුත්සාහ කරන්න ඕනේ. මේ දේශනාවේදී පැහැදිලි කරනවා තමන්ගේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ල හෝ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ල හෝ එහෙම බැරිනං ආරාමේ තියෙන ගෙඩිය ගහල හෝ පිරිස රැස් කරවලා තමන්ට පහළ වුණ අකුසල විතර්කය ඉදිරිපත් කරලා ඒකෙන් මිදෙන්ඩ අවවාදයක් ඉල්ලගන්න කියලා. සසර භයානක බව දන්න නිසා භාග්‍යතුන් වහන්සේ අපිට කොච්චර අවවාද කළ. මේ සඳහන් කරන්නේ යම් කෙනෙකුගේ හිතේ අකුසලයක් ඉපදිලා. එක්කො රාගයක් නැත්තන් ද්වේෂයක් එහෙම නැත්තන් මෝහය. ආදී පදනම් කරගත් අකුසල් ඉපදිලා. දැන් තමන්ට තනියම තේරෙන්නේ නෑ මේ අකුසලයෙන් මම මිදෙන්නේ කොහොමද කියලා. තම මුලින් මතක් කලානේ මේ භාවනාව දියුණු කරගණ්ඩ කැමති අයට විශේෂ උපදේශයක් මේ සූත්‍රය තුළ තියෙන්නේ කියලා. පිනතුන අපි කලිනුත් මේ සූත්‍රයේදී පැහැදිලි කළා භාවනාව වඩනකොට අපි මොකක් හරි කර්මස්ථානයක් කරගන්න. එක්කො මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරනවා. එහෙම නැත්තං බුද්ධානුස්සතිය වඩනවා. එහෙම නැත්තං මරණානුස්සතිය වඩනවා. අසුභය වඩනවා. ආනාපාන සතිය දියුණු කරනවා. මෙහෙම කරගෙන යනකොට හදිස්සියේම මූලික කර්මස්ථානයෙන් හිත එලියට ගිහිල්ල අකුසල් සිතක් එනවා. එතකොට මෙනෙහි කරන්නේ ඒ අකුසලයේ. නමුත් අකුසලයේ මෙනෙහි කරලා සුගතියට යන්න බෑනි. එහෙනම් දැම් භාවනා කරනකොට හිතේ උපදින මේ අකුසල චෛතසිකය කොහොමද මැඩගන්නේ කියන එකටයි මේ සූත්‍ර දේශනාව අවවාද පහක් කරන්න. ඉති මෙතන සඳහන් කරනවා එහෙම අකුසලයක් ඉපදිච්හම යන්න තමන්ගේ ආචාර්යවරය ගාවට. යන්ඩ උපාධ්‍යවරය ගාවට. ගිහිල්ල කියන්ඩ. ස්වාමීනී මේවාගේ පෞකාර සිතුවිල්ලක් මට ඉපදිලා තියෙනවා. මට මේ පෞකාර සිතුවිල්ලෙන් මිදෙන්ඩ බෑ. මට මිදෙන ක්‍රමයක් කියල් දෙන්න කියලා. එහෙම අවස්ථාවක් හදාගණ්ඩ බැරිවුණු වැඩඉන්න ආරන්නේ ගෙඩිය ගහන්ඩ කියල කියනවා. අපි පිඩිතුන් දැකල තියෙනවා. ආරන්නේ සේනාසනවල විහාරස්ථානවල අර මැද්දෙන් හාරපු කොටයක් එල්ලලා තියෙනවා තැනක. උදේ පාන්දර සංඝයාට අවදිවෙන්ඩ
මේක නාද කරනවා. තව කොට පොල්ලකින් ගහපුහම ලොකූ සද්දයක් යන. මං හිතන්නේ දන්නවා හැමෝම. ඒක අවදි වෙන වෙලාවයි. ඊළඟට බුද්ධ වන්දනාව කරන්න එකතු වෙන්න නැවතවතාවක් මේක නාද කරනවා. සිහිල් දන් ගන්න වෙලාවට නැවතවතාවක් නාද කරනවා. දහවල් දානයට නැවතවතාවක් නාද කරනවා. හවස බුද්ධ වන්දනාව වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න රැස් විය යුතු වෙලාවල් වල නාද කරනවා. මේක නාද කරන විශේෂිත කාල වේලාවල් තියෙනවා. අහවල් කටයුත්ත සඳහා තමයි දැන් ගෙඩිය ගහන්න. මේ කාලවේලාවන්ට අමතරව කවුරු හරි මේක නාද කළොත් ඒ විශේෂ කාරණාවක් සඳහා එක්කො කරදරයක් නැත්තං වෙනත් විශේෂ දෙයක්. ඒකයි මෙතන සඳහන් කරන්නේ මේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ මුණගැහිලා අකුසල චෛතසිකය දුරුකරගන්න ක්‍රමයක් අහගණ්ඩ බැරි වුණොත් ගෙඩිය ගහන්ඩ කියල කියන. එතකොට සියලුම සංඝයා එකතු වෙනවා. ආරණ්‍යයම් පමණක්ද වැඩඉන්නේ සියලු දෙනා එකතු වෙනවා. ඒ සංඝයා රැස් කරවලා කියන්න කියනවා මෙන්න මේවාගේ අකුසල විතර්කයක් මගේ හිතේ තියෙනවා. මේකෙන් මිදෙන හැටි මට කියල දෙන්න කියලා. අකුසලය හංගගෙන ඉන්ට කියලා නම් කොහෙවත් කියලනේ. බලන්න බුද්ධාගමේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. අකුසලයක් ඇතිවුණොත් තනියම දුරු කරන්න බැරිනං මේ විදිහට කියලා දුරු කරගන්න කියන්නේ සඟවගෙන ඉන්න එපා. කියන්න බෑ කියලා ලැජ්ජ වෙන්න එපා. ඒ ලැජ්ජාව නිසා අති දීර්ඝ කාලයක් මට දුකට පත්වෙන්න සිද්ධ වෙනවා. නිසා හඟවන්න නැතුව කියන්න කියලා කියන්නේ. සංඝයා රැස් කරලා සියලු දෙනාටම කාරණාව කියහම මේ අකුසල චෛතසිකයෙන් මිදෙන හැටි මට කියල දෙන්න පුළුවන් එක සංඝ පීත්‍රෝරයන් වහන්සේ නමක් හරි මෙතන ඉන්නවා. උන්වහන්සේ අනුකම්පා කරලා මේ අකුසලයෙන් මිදෙන හැටි කියල දෙන. එහෙමවත් පිහිටක් ඉල්ලගණ්ඩ කියල කිව අකුසලයත් එක ජීවත්වෙන්න එපා කියලයි දේශනා කරන්න. ඊළඟට පිනතිරි සඳහන් කළා ආචාර්ය උපාධ්‍ය හෝ වෙනත් සංඝපීත්‍රවරයන් වහන්සේ නමක් ළඟ අහලත් දැනගණ්ඩ කියල උපදෙස් දීලා එහෙමත් බැරිවුණොත් ගෙඩිය ගහල සංඝයා රැස්කරෝලා සංඝයාට කියලා විසඳුමක් ඉල්ලගණ්ඩ. ඊළඟට සඳහන් කරනවා තමන්ට මේ මොහොතේ ඉපදිලා තියෙන මේ විතර්කය මොන ක්‍රමයකින් හරි නැති කරගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ඒක තමන්ටම අයහපතක් සඳහාම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පින්තුනි සඳහන් කළා මේ ශාසනයේ විශේෂයක්මයි මේක. මේ ශාසනයේ කවදාවත් අකුසල් සහිතව පුද්ගලයෙක් ඉදිරියට ගෙනියන්න ඉඩ තියන්නේ නැහැ. ඔහු පිරිසිදු කරන්නමයි හදන්නේ. කුණු ගෑවිලා ඉන්න පුද්ගලයා පිරිසිදු කරනවා වගේ අකුසල් තියෙන පුද්ගලයා අකුසලයෙන් මුදවන්නම තමයි කටයුතු කරන්න. විශේෂයෙන් සඳහන් කළා යමෙකුගේ හිතට යම් අකුසලයක් ආවහම ඒක හංගණ්ඩ ඉඩ තියලා නැත්තේ ඒකයි කියලා. ප්‍රඥාවන්තයා අකුසලේ හංගගෙන ඉන්නේ නෑ. මොකද සඟවාගෙන සිටීම ඉතාම භයානක නිසා. පිළිතුරේ සඳහන් කළා තමන්ගේ දියුණුව කැමති කෙනා කටයුතු කළ යුත්තේ දේ විදිහටයි කියලා. අපි හැමෝම දියුණුවට කැමති අයද. ලෞකික දියුණුවටත් කැමති. ලෞකික දියුණුවට කැමති වගේම ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුවටත් කැමති වෙන්න ඕනේ. ආධ්‍යාත්මික ජීවිතයේ පිරිහිලා නම් ආධ්‍යාත්මික අතින් අපි දුප්පත් නම් සැක නෑ සතර අපාය අපි වෙනුවෙන් විවෘතයි.
අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිමක් නැති දුක් සාගරයක දුක් විඳින්න සිද්ධ වෙන. අකුසලය සඟවාගෙන අපි බොහොම ලස්සනට මේ ලෝකෙ ජීවත් වුණාට මැරිලා ගිහිල්ලා ඉහළ මැස්සෙක් වෙන්න කැමති කෙනෙක් මේ අය අතර කොහෙවත් නෑ. මේ ජීවිතයේ අත්තැරියහම පණුවෙක් වෙන්න කැමති කෙනෙක් අපි අතර හොයාගන්න නෑ. මේ ජීවිතයේ අත්හැරියාම ඉතාම පිළිකුල් සහගත අසුචි වගේ දේවල් අනුභව කර කර ජීවත්වෙන ඌරෝ වගේ සත්තු වෙන්න අපි කවදාවත් කැමති නෑ. අනුන්ගෙන් ගුටි කකා ජීවත් වෙලා අන්තිමට මස් මඩුවට ගිහිල්ලා බෙල්ල කපල ජීවිතය අවසන් කරන ඔය එළුවෙක් හරකෙක් කුකුලෙක් වගේ සතෙක් වෙන්න අපි කැමතිත් නෑ. තිරිසං ලෝකයේ කුමන සතෙක් බවටවත් පත්වෙන්න කැමති නෑ. ප්‍රේත ලෝකෙ බුද්ධාන්තර ගණන් සාපිපාසාවේ දුකෙන් පීඩාවිඳින්න අපි කවුරුවත් කැමති නෑ. මහා නිරයේ ඉපදිලා නිමක් නැති දුක් විඳින්න කැමති නැත්තං වහාම ආධ්‍යාත්මික ජීවිතය පෝසත් කරගන්න ඕනේ. ඒකයි සඳහන් කළේ තමන්ගේ දියුණුව කැමති වෙන්න කියලා. මහණෙනි යමෙක් කුසල් රැස් කරගන්නවා නම් ඔහු සැපය රැස් කරන කෙනෙක්. මේ ලෝකෙ පින එහෙම නැත්තං කුසලය කියලා වචනයක් තියෙනවා නම් ඒක සැපයට නම. අකුසලය පව එහෙම වචනයක් තියෙනවා නම් ඒක දුකට හේතුවෙන නම. එහෙනම් අකුසල් වලින් මිදිලා කුසල් මත ජීවිතය ගොඩනගන එක සැප කැමති හැම කෙනෙකුගේම ප්‍රධාන වගකීම බවට පත්වෙනවා. පින්නතුනි මෙන්න මේ විදිහට අකුසල් මැඩගත්තොත් සඳහන් කරනවා අභ්‍යන්තරයේ හිට ගන්නවා කියලා. අපේ හිත අභ්‍යන්තරයේ හිට ගන්නවා. එහෙම නැත්තං අභ්‍යන්තරයේ හිත ඉඳ ගන්නවා කියලා සඳහන් කළ. ටිකක් ගැඹුරු කාරණාව. අපේ හිත හැම වෙලාවෙම එළියට දුවන වාර ප්‍රමාණය වැඩි. අපිට ඕන තැන හිත තියාගන්න හරි අමාරුයි. හිතල බලන්නකෝ අපි කැමති තැන මේ හිත මොහොතක් නතර කරගන්න පුළුවන්ද කියලා. මම නිතර සිහිපත් කළා. අපි උදේට හවසට බුද්ධ වන්දනාවට ගිහිල්ලා වාඩි වුණහම නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මුලින්ම මේ වගේ නමස්කාර පාඨය කියනවා. නමස්කාර වේවා. නමෝ තස්ස භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. තුන් වතාවක් නමස්කාර කරනකොට අපි පින්නතුනි හිතන්න මේ ගුණ තුන භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන කාරණාව මත පිහිටලා මෙයම සිහිපත් කර කර හිත වෙනත් කාරණාවකට යා නොදී එක තැන තියාගෙන නමස්කාරය කියන්න කොච්චර අමාරුද කියලා. මේක හිතන්නවත් නැති කෙනෙකුට ඕක කොහොමත් දැනෙන්නේ නෑ. නමුත් අදින් පස්සේ බුදුන් වදිනකොට උත්සාහ කරන්නකෝ හිත කොහාටවත් ගමන් කරන්න නොදී භාග්‍යතුන් වහන්සේගේ ගුණයම කියලා අද නමස්කාර කරනවා. හිත ඒ ගුණය තුළ හිත තියාගන්නවා. උත්සාහ කරන්න කොච්චර අමාරුද කියලා. මට තේරෙන්නවත් නෑ හිත කොහෙද ගිහිල්ලා. එනම් මෙතෙක්කල් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි මේ නවාරහාදී ගුණපාඨය කියලා වන්දනා කළා. කටට හුරු නිසා අපිට පුරුදු නිසා අපි මේ ගුණපාඨය කිව්ව මිසක් මේ ගුණ නමේ එකක් ගානේ මෙනෙහි කරලා කියාපු නැති ගුණ කීයක් මේ නමේ ඇතුළේ ඇද්ද.
ඇයි ඒක කියවෙනකොට හිත කොහෙද ගිහිල්ලා. පුරුද්ධටයි කියලති. එතකොට මේ හිත එක තැන තියාගන්නවා කියන එක කොයි තරං අමාරුද. ඇයි මේ හැමතැනම දුවන්නේ අකුසලේ නිසා. ගිහිල්ල තියෙන්නේ රාගයකට ද්වේශයකට මෝහයකට. එලියට බැහැල තියන්නේ අකුසල කර්මයක් සඳහා. නමුත් යමෙක් වීර්ය වඩලා මේ හිත අකුසලයෙන් මුදව ගන්නවනං ඔහුගේ හිත අභ්‍යන්තරයේ හිටගන්නවා කියල කිවේ හිත ඇතුළේ තමන් තුළම ඒ හිත නැවතිලා තියෙනවා. තමන් තුළම ඒ හිත ඉඳගෙන ඉන්නවා එක්කො හිටගෙන ඉන්නවා නැත්තං ඉඳගෙන ඉන්නවා හිත කොහෙවත් ගිහිල්ල නෑ කියන කාරණාවයි මේ කියන්නේ. අභ්‍යන්තරයේ හිත හිටගන්නවා එහෙම නැත්තං අභ්‍යන්තරයේ හිත ඉඳගන්නවා. එහෙම වුණහම තමන්ට තමන්ගේ හිත එකඟ කරගණ්ඩ හරි ලේසි. මොකද අල්ල ගණ්ඩ ගෙන්න්න ගණ්ඩ බැඳගණ්ඩ දෙයක් නෑන නතර වෙලා ඉන්නේ. ඒ නතර වෙච්ච හිත හික්මෝනවා කියන එක හරි පහසු වැඩ. මොකද නතර වෙලා ඉන්න නිසා. ඒ නිසා සඳහන් කරනවා මේ සිත ඉතාම ඉක්මනට සමාධියකට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. නතර වෙච්ච හිත සමහර කෙනෙක් අවුරුදු ගානක් භාවනා කරනවා. තාමත් හිත සමාධි ගත කරගන්න බෑ. හිත තැම්පත් කරගන්න පුළුවන්කමක් නෑ. ඒ කියන්නේ තාමත් අකුසල් එක්කමයි ජීවත්තේ. නමුත් හිත තමන්ට නතු කරගත්තනං තමන්ට නතුවෙච්ච කෙනා තමන් කැමති තැනට අරගෙන යන එක හරි පහසු වැඩ. පිනතන දේශනා කරලා තියෙනවා ඒක ඉතාම ලේසි වැඩක් වෙනවා කියලා. ඒ විදිහට තමන්ගේ අකුසල විතර්කයන්ගෙන් මිදෙන්ඩ බැරිවුණොත් තුන්වෙනි ක්‍රමයක් භාගිතුන් වහස දේශනා කරනවා. මේ විතක්ක සන්ටාන සූත්‍රයේ කාරණ 5ක් තියෙන්නේ. අපි මේ සාකච්ඡා කළේ දෙවනි කාරණාව. මේ ක්‍රම දෙකෙන් පළවෙනි සහ දෙවනි ක්‍රමයෙන් හිත නවත්ත ගණ්ඩ බැරි වුණොත් තුන්වෙනි ක්‍රමයට යන්න කියලා දේශනා කළා. හිත නතර කරගන්න තුන්වෙනි ක්‍රමය තමයි අකුසල සිතුවිල්ලක් ඇති වුණහම ඒ අකුසලයට හේතුවෙන කාරණාව මෙනෙහි නොකර ඉන්න කියලා. අපි කියමු දෙන්නෙක් රණ්ඩු වෙනවා දැක්කා. එක පුද්ගලයෙක් බොහොම සාධාරණව ජීවත්වෙන කෙනෙකුට බොහෝම කරදර කරනවා. ගහනවා බනිනවා. දැන් අපිටත් හිත ඇතුළේ ද්වේෂයක් ඉපදිලා තියෙනවා අර ඉතාම නිවැරදි පුද්ගලයට කරන කරදරය ගැන. නමුත් ඒක මැදට පැනලා ක්‍රියාත්මක වෙන්න තරම් අපිට පුළුවන්කමක් නෑ. නමුත් අපි මේක කල්පනා වෙන මොහොතක් ගානේ හිතේ ඇතිවෙන්නේ ද්වේෂයක්නේ. ඇයි ඒ පුද්ගලයට එහෙම කළේ? නැත්තම් බලවත් පුද්ගලයෙක් සාමාන්‍ය මිනිස්සුන්ට කරදර කරනවා. අපිට ඒ බලවත් කෙනා ගැන හැම වෙලාවෙම උපදින්නේ ද්වේෂය. ආන් ඒ නිසා මෙතන සඳහන් කරන්නේ මේ තුන්වෙනි ක්‍රමයෙන් තමන්ගේ සිත අකුසලයට බරවෙන හේතු කාරණාව මතක් කරන්නේ නැතුව ඉන්න උත්සාහ ගන්න කියලා. එහෙම නැත්තම් අපි මගදී යනකොට දැකපු රූපයක් නිසා රාගසිතක් ඇති වෙනවා. නැත්තම් කෙනෙකුගේ නිරුවත් රූපයක් දැකලා වෙන්න පුළුවන්. අඩ නිරුවත් රූපයක් දැකලා වෙන්න පුළුවන්. ඒ මගදී දැකපු සිදුවීම ගැන කල්පනා කර රාගසිතවිලි උපදවනවා. මතක් වෙන්න නොඒක් රාගසිත පහළ වෙනවා. මෙතන සඳහන් කරනවා ඒ මූල කාරණාව මතක් කරන්නේ නැතුව ඉන්න.
මේක අපි මේ වචනවලින් කතා කරනවා වගේ පහසු වැඩක් නෙවෙයි. අපේ හිත යන්නේ එතෙන්ටම තමයි. මතක් කරන්න නැතුව ඉන්න උත්සාහ කරන්න කොච්චර කටයුතු කළත් මොහොතක් යනකොට ආපහු හිත ගිහිල්ලා තියෙන්නේ එතෙන්ටමයි. නමුත් ඒ රාගික සිතුවිල්ලෙන් ඒ ද්වේෂ සිතුවිල්ලෙන් මට වෙන අයහපත කොච්චරද. ඒ නිසා ඒක මතක් නොකර ඉන්න. අපේ ධර්මකාරණාවක් පැහැදිලි කරනකොට එක තැනක විස්තර කරනවා. එක තරුණ ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා ගමට. හදිසියේම ඒ තරුණ ස්වාමින් වහන්සේ ගමේ පිණ්ඩපාතේ වඩින අතරතුර තරුණ කාන්තාවකගේ නොදැකිය යුතු තැනක් නැත්නම් විෂභාරම්මණයක් හදිසියේම දකින්න ලැබෙනවා. ඒ දැක්ක ගමන් ස්වාමින් වහන්සේට රාගසිතක් ඇති වුණා. හැබැයි උන්වහන්සේ බොහෝම ප්‍රඥාවෙන් කටයුතු කරනවා. රාගසිත ඇති වෙනකොටම උන්වහන්සේ එතනම නතර වෙනවා. නතර වෙලා තමන්ගේ හිතේ ඉපදුන අකුසල සිතුවිල්ල එතනම යටපත් කරගන්න. ආය උපදින්නේ නැති තැනට එනකං තරම්ම යටපත් කරනවා. පිළිකුල වඩල අසුභය මෙනෙහි කරලා රාගසිත යටපත් කරනවා. යටපත් කරලා පිණ්ඩපාතේ වඩිනවා. පිණිසිඟා වැඩල දානෙ වළඳලා උන්වහන්සේට අර කාරණාව මතක් වෙලා බය හිතෙනවා. නැවත නැවත දැකපු දේ සම්බන්ධයෙන් රාගසිත ඇතිවෙන්න පටන් ගත්තොත් මට නිරයට පාරමයි හැදෙන්නේ. ඒ බය නිසා උන්වහන්සේ තමන්ගේ ගුරුවරයා ළඟට ගියා. තමන්ගේ ගුරුවරයාට කාරණාව මතක් කළා. ස්වාමීනී මට කමටහනක් දෙන්න. මේ උපදින රාගසිතෙන් මට මිදෙන්න ඕනේ. දැනට යටපත් කරලා ඉන්නේ. නමුත් දවස් ගානක් මාස ගානක් ගිහිල්ලා ආපහු මතුවෙන්න පුළුවන්. කමටහන ඉල්ලගෙන එළියට බැහැලා කියනවා ස්වාමීනී මේ රාගසිත නැවත නූපදින තත්ත්වයටම පත් කරගන්න පුළුවන් වුණොත් ඔබ වහන්සේට ආයි පාරක් මාව දකින්න ලැබෙයි. මට ඒක කරන්න බැරි වුණොත් ඔබ වහන්සේට ආයි මම දකින්න ලැබෙන එකක් නෑ. එහෙම කියලා වනගත වුණා. විවේක තැනක් හොයාගෙන උන්වහන්සේ චතුරංග සමන්නාගත වීර්ය අධිෂ්ඨාන කරලා වාඩි වෙනවා. මේ රාගසිත නැවත උපදින්නේ නැති තැනට පත්වෙන්න පුළුවන් වෙනතුරු මම මෙතනින් නැගිටින්නේ නෑ. මේ ගහමුල වේලිලා මැරිලා ගියත් නැගිටින්නේ නෑ කියන අධිෂ්ඨානයේ තියෙන්නේ. හැබැයි පින්නතුනි වැඩි කාලයක් නෑ උන්වහන්සේ නොබෝ වෙලාවකින් නොබෝ කාලයකින් අනාගාමී තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා නැගිටලා ආයි කැලින් එළියට ආවා. එහෙම නැත්තම් එන්නේ නැහැ කියන සිතක් තිබුණේ. දැන් මේ කාරණාව මම මතක් කළේ දැන් උන්වහන්සේ රාගය උපදින නිමිත්තක් දැක්කා. රාගය ඉපදුනොත් දිගින් දිගට මට වෙන්නේ මොකද්ද කියලා දැනගත්තා. ඒකට බය නිසා ඒක නැති කරගන්න මේ තරම් වීරියක් වැඩුවා. එතකොට මේ අකුසලයයි කුසලයයි හොඳට දන්න උතුමන් අතරයි අපි අතරයි තියෙන වෙනස අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ එහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් විවේකයක් ලැබිච්ච හැම මොහොතකම ඒකම මෙනෙහි කරන්න උත්සාහ කරනවා. ඒ ගැනම හිත හිතා සතුටු වෙන්න උත්සාහ කරනවා. නමුත් මේ ජීවිතේ නම් తాවකාලික සතුටක් තියෙනවා. නමුත් ඒකේ ලොකු ඵලයක් නැහැ. සිතුවිල්ලක් විතරයි. කිසිම ඵලයක් නැති මේ සිතුවිල්ල මාව සතර අපායට පමුණුවනවා නම් මේ සිතුවිල්ලෙන් ඇති වැඩක් නෑ කියන තැනට ගිහිල්ලා එවන් වූ සිතුවිල්ල මැඩගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි තුන්වෙනි කාරණාවෙන් සඳහන් කළේ අකුසල විතර්කයන්ගෙන් මිදෙන්න බැරි වුණොත්
මේ තුන්වෙනි ක්‍රමයට ගිහිල්ලා අකුසලය උපදින මූල කාරණාව මෙනෙහි නොකර ඉන්න කියලා දේශනා කළා. පිනතින එතන කියනවා ඇස් තියෙන පුරුෂයෙක් තමන්ගේ ඇහැ ඉදිරියේ තියෙන රූපය දකින්ඩ අකමැති. ඇස් තියෙන මනුස්සයෙක් රූපයක් දකිනවා. ඒ රූපය දකින්න එයා අකමැති. අකමැති නම් මොකද්ද කරන්න ඕනි? අපි වුණත් ওই වැඩේ කරනවා. අකමැති දෙයක් දකින්න තිබ්බොත් අපි වහාම කරන්නේ අහක බලාගන්න එක. එහෙම නැත්තම් මගේ ඉදිරියෙන් මැගෑරිලා යනකම් ඇස් පියාගන්න එක. ඇස් තියෙන පුරුෂයෙකුගේ ඉදිරියට හමු වෙන දකින්න අකමැති කාරණාව මගහරවන්න එක්කෝ අහක බලනවා නැත්තම් ඇස් පියාගන්නවා. අන්න ඒ ගැන පින්නතුනි අපේ අට කතාවේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒ විතර්කය නැවත නැවත සිහි කරන්න එපා කියලයි මේ අහක බලාගන්න එහෙම නැත්තම් ඇස් පියාගන්න කියලා කිව්වේ. ඒ කොහොමද කියලා සඳහන් කරනවා මම මේ සිතුවිල්ල නැවත නැවත මෙනෙහි කරන්නෙම නෑ කියලා හිතලා ඒ සඳහා ඉතා උත්සාහවත් වෙන්න කියලා. මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවට අකුසල විතර්කයක් ඉපදුනහම ඒක මෙනෙහි නොකරම ඉඳලා එය නැති කරගෙන නැවත කර්මස්ථානයට එන්න කියලා කියනවා. මොකද්ද මේ මූල කර්මස්ථානය කියලා කිව්වේ? භාවනාව දියුණු කරන්න මං ඉස්සරලාම ගත්ත කර්මස්ථානය. අපි ඉස්සෙල්ලා මතක් කළේ එක්කෝ මෛත්‍රී භාවනාව. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය. මේ සතර කමඨහන් වලින් මොකක් හෝ එහෙම නැත්නම් ආනාපාන සතිය වගේ භාවනා ක්‍රමයක් මෙනෙහි කර කර ඉන්නවා. හදිස්සියෙම හිතට එනවා රාගසිතක්. දැන් මේ රාගසිත නැති කරලා ඉන්න එපයි. නැත්නම් කර්මස්ථානයේ මෙනෙහි කරන්න දෙන්නේ නැහැනේ රාගසිතනේ හිතට බලපෑම් කරන්නේ. ඒ හින්දා දැන් මූල කර්මස්ථානයෙන් අයින් වෙනවා. මගේ භාවනා කර්මස්ථානයෙන් අයින් වෙනවා. අයින් වෙලා මේ රාගසිත ඇති වුණේ කොහොමද? ඒක නැති කරගන්නේ කොහොමද? රාගයට ප්‍රතිවිරුද්ධ කාරණාව මොකද්ද? අපි මේකේ මුලින් සාකච්ඡා කළා මේ ටික. රාගයට ප්‍රතිවිරුද්ධ කාරණාව තමයි අසුභය. මේ කයේ තියෙන අසුභ බව, පිළිකුල් සහගත බව මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මෙවන් පිළිකුල් සහගත කයක් කෙරෙහි මොන හේතුවකට මේ විදිහට බැඳෙන්නේද? ඒ පිළිකුල මෙනෙහි කරලා රාගය අයින් කරලා නැවත මූල කර්මස්ථානයට යන්න කියලා දේශනා කරනවා. ද්වේෂසිතක් ඇති වුණොත් එහෙම ඒ ද්වේෂයෙන් වැළකෙන්න මෛත්‍රී සිතක් උපදවා ගන්න කියලා කියනවා. මෛත්‍රී සිත ඔස්සේ ද්වේෂය නැති කරලා නැවත මූල කර්මස්ථානයට යන්න කියලා කාරණාව පැහැදිලි කරනවා. එහෙම මෙනෙහි නොකරම ඉඳලත් අකුසල විතර්කයේ මැඩගන්න බැරි වුණොත්, ඒ කියන්නේ රාග සිතුවිල්ල හෝ ද්වේෂ සිතුවිල්ල මෙනෙහි කරන්නෙම නැතුව ඉඳලා ඒක නැති කරන්න උත්සාහ කෙරුවත් සාර්ථක වෙන්නේ නැහැ. නැවත රාගයම එනවා. නැවත ද්වේෂයම එනවා. එහෙම වෙනවා නම් සඳහන් කරනවා වෙනත් ඉගෙනගත්ත ධර්ම කාරණාවක්. අපි කලින් ඉගෙනගත්ත ධර්ම කාරණා තියෙනවනේ. ආන් එහෙම ධර්ම කාරණාවක් හරි නැත්නම් ඔය පිරිත් සූත්‍රයක්. දැන් බෞද්ධ අයට තුන් සූත්‍රයේ එහෙම පාඩම්. ඒ වාගේ පාඩම් තියෙන සූත්‍ර දේශනාවක් හයියෙන් හඬ නගලා කියවන්න කියනවා. අපි කියමු එක්ක රතන සූත්‍රය කියනවා. නැත්නම් කරණීය මත්ත සූත්‍රය කියනවා. හයියෙන් හඬ නගලා කියන්න කියලා කියන්නේ. එතකොට අර අකුසල සිත ක්‍රමක්‍රමයෙන් අමතක වෙලා යනවා. ඒ වාගේ උපායක් පාවිච්චි කරන්න කියලා කියනවා. තුන්වෙනි අවවාදේ
පැහැදිලි කරන්න තවත් කරුණු කීපයක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් පිනතින ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා. මේ විතක්ක සන්ටාන සූත්‍ර දේශනාවෙන් අකුසල විතර්කයන් බැහැර කරන ක්‍රම 5 පිළිබඳව සිදු කරන දේශනා මාලාවේ 4 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ඉතුරු ධර්ම දේශනාවේදී අනිත් කාරණා ටික සාකච්ඡා කරන්න. භාවනාව දියුණු කරන අකුසලයෙන් ඈත් වෙන්න කැමති හැම කෙනෙක්ම මේ උතුම් සූත්‍රයේ මුල ඉඳලා අවසානයේ දක්වාම ශ්‍රවණය කරලා තමන්ගේ සිත හඳුනගෙන අපිට කොච්චර අකුසල් උපදිනවද, ඒ අකුසල් මැඩගන්න භාග්‍යතුන් වහන්සේ කොහොම උපදෙස් දීලා තියෙනවද කියන කාරණාව දැනගෙන අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා සියලු දෙනාටම බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා.